නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, 2021 මැයි මාසේ 29 අද දවසේ 6 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් තදීශ ආදිත්‍ය ජයරත්න පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි අද දවසේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් ධර්ම දේශනාවට දායකත්ව දරන්නේ නොම්බර 68 සර්වෝදය මාවත උඩවල්පොළ කුරුණෑගල යන ලිපිනේ පදිංචි පින්වත් දමින්ද ජයරත්න මහතා ඇතුළු පවුලේ හැමදෙනා විසින්. ඉතින් ඒ අදීශ ආදිත්‍ය ජයරත්න පුතාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පත් සැලසේවා, නිරතුරුව ජීවිතයට උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස මේ ධර්ම දානමේ පින හේතු වේවා කියන අදහසිනුයි අද දේශනාවේ දායකත්වයෙන් දරන්නේ. අපි මේ දවස්වල ඉගෙන ගන්නේ වංගීස මහරහත් මුනිදුන්ගේ තේර ගාථා. තේරී ගාථා පොත් වහන්සේගේ තේර ගාථා අයත් කාණ්ඩයේ අවසාන ගාථා. වංගීස මහරහතන් වහන්සේගේ ගාථා තමයි අවසානයේට සඳහන් වෙන්නේ. ගාථා 70ක් වංගීස මහරහතන් වහන්සේගේ ගාථා ලෙස මේ පොත් වහන්සේගේ සඳහන් වෙනවා. ඒ දවස්වල අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්තෘන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ හිටියා. එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ, අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සෑහෙන කාලයකට පස්සේ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්ට මේ රජගහ නුවර වේළුවනාරාමයට වඩිනවා. පින්වතුනි, මේ වැඩම කළේ 12 අවුරුද්දකට පස්සේ. උන්වහන්සේ වැඩි හිමාලයේ චද්දන්ත කියන විල්තරේ ඉඳලා. ඒ චද්දන්ත විල්තරය කියලා කියන්නේ මනුස්ස වාසයක් නැති තැනක්. එහි වාසය කළේ චද්දන්ත කුලේ හස්තියෝ. අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවසාන කාලේ ගත කළේ ඒ චද්දන්ත විල්තරේනේ. අපි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන ඔබට කියා දෙනකොට මේ කොටස් පැහැදිලි කළා. එහි වැඩ හිටපු කොණ්ඩඤ්ඤ මහරහත් මුනිදුන් දවසක් තමන් වහන්සේගේ ආයු සංස්කාර ගැන ආවර්ජනය කළා. එතකොට උන්වහන්සේ දැක්කා ආයුෂ නිම වෙලා, පිරිනුවම් පාන්ට කල් පැමිණිලා. ඒ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කොටම මා පිරිනිවෙනවා කියලා ඒ වැඩපු ගමන. ඒ වැඩම කරනකොට අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගොඩාක් වයෝවෘද්ධයි, ශරීරය වැහැරිලා. අර ඝන වනාන්තරේ වාසය කරන්නේ 12 අවුරුද්දක් එකම චීවරේ පොරවලා ඒ සිවුර දිරලා ගිහිල්ලා ඊළඟට සිවුර අවපැහැගෙන්නලා හරියට කෙස් රැවුල් බාලා නැහැ. අනේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවා රජගහ නුවර වේළුවනාරාමයට. හෙමින් පියවර තියලා උන්වහන්සේ වඩිනකොට අලුත් පැවිදිච්ච භික්ෂූන් ඉන්නවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව දන්නේවත් නැති. ඒ භික්ෂූන් නිකන් අවඥාවෙන් වගේ බැලුවා, කවරෙක්ද මේ වයසට ගියපු මහලු භික්ෂුව, මේ හරියට ඇවිද ගන්නවත් බැරි. ආන් එහෙම බැලුවා. ওই මොහොතේ අපේ වංගීස මහරහතන් වහන්සේත් ඒ භික්ෂු සංඝයා අතරේ වැඩ හිටිය උන්වහන්සේ දකිනවා. අනේ මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ නේද මේ වඩින්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අභියසට වැඩම කරලා
භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් මුවින් සිඹ සිඹ වන්දනා කරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් යුග මුවින් සිඹ සිඹ දෑත් වලින් පිරිමැද මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තමයි කොණ්ඩඤ්ඤ. ස්වාමීනි සුගතයන් වහන්සේ මම තමයි කොණ්ඩඤ්ඤ කියලා. එතකොට වංගීස මහරහතන් වහන්සේට ඒ වෙලාවේ කාව්‍යමය හිතවිලි පැන නගිනවා. මේ බුද්ධ ශාසනයේ පටිභානවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර භික්ෂුව වංගීස මහරහතන් වහන්සේ. මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා කමල් යුග සිඹ සිඹ පිරිමැද වන්දනා කරනවා දකිනකොට උන්වහන්සේට කවි සිතුවිලි නැගුණා. ආසනින් නැගිට්ටා. සිවුර ඒකාංශ කරලා පරෝගෙන කියනවා භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි මේ මොහොතට අනුරූප යමක් මට වැටහෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා වංගීසේ ඔබට වැටහේවා. ආන් ඒ වෙලාවේ ගාථා වදාලා බුද්ධානුබුද්ධෝ යෝ තේරෝ කොණ්ඩඤ්ඤෝ තිබ්බ නික්ඛමෝ ලාභී සුඛ විහාරාණං විවේකානං අබින්හසෝ. දැඩි වීරියෙන් යුතු බුද්ධානුබුද්ධ වූ ඒ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ හැම තිස්සෙම විවේක සැපයෙන් තමයි වැඩ සිටියේ. ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාද පිළි අරගෙන හික්මින ශ්‍රාවකෙක් යම් අර්ථයක් ලැබුවාද අප්‍රමාදීව හික්මෙන සියලු ශ්‍රාවකයන් ඒ අර්ථය ලබා ගත්තා. ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් මහානුභාව සම්පන්නයි. අනුන්ගේ සිත් දැනගන්නා නුවණින් යුක්තයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තම ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා. එහෙම ගාථා කිව්වා. අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වගේ මහෝත්තම රහතන් වහන්සේලාගේ ගුණ මේ වංගීස රහතන් වහන්සේ ගායනා කළා. දැන් අපි මීට පෙර දවස්වලත් ඉගෙන ගත්තනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩ ඉන්නකොට ගුණ වර්ණනා කළා. දැන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙත් ගුණ වර්ණනා කළා. මේ ගුණ වරුණාව අර රැස්ව හිටු භික්ෂුන් වහන්සේලා අහගෙන හිටියා. ඒ භික්ෂුන් අහනකොට තමයි භික්ෂුන්ට තේරුනේ අපි මේ කොණ්ඩඤ්ඤ කියන්නේ මේ බුද්ධ ශාසනයේ පළවෙනියට ධර්ම අවබෝධ කරපු භික්ෂු සංඝයා අතර වැඩිහිටිම භික්ෂු නේද මේ. ආන්නේ වෙලාවේ අර භික්ෂුන් මහා ප්‍රසාදයකින් අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ අහනෝනේ කොණ්ඩඤ්ඤ ඔබ ශාස්ත්‍රෝන් වහන්සේ බැහැ දකින්න බොහෝ කලකට පස්සේ පැමිණුනේ. ස්වාමීනි මා ශාස්ත්‍රෝන් වහන්සේ අභිමුඛයට 12 වර්ෂයකට පස්සේ මේ පැමිණුනේ පිරිනිවන් පාන්නට අවසර ගන්න. ස්වාමීනි මගේ කාලේ පැමිණිලා. මට පිරිනිවන් පාන්නට අවසර. බුදුරජාණන් වහන්සේ අහනවා මාගේ ශ්‍රාවක පුත්‍රය ඔබ තමයි මේ භික්ෂු සංඝයා අතර වැඩිහිටිම භික්ෂුව. ඔබ වැඩිමහල්ම කෙනා. ඔබ වගේ ජේෂ්ඨයෙකුගේ ඇසුර යලි මේ භික්ෂුන්ට නොලැබෙන්නේය. ඒ නිසා පුත්‍රය පිරිනිවන් පාන්නට පෙර ඔබ මේ භික්ෂු සංඝයාට අවසන් වරට අවවාද කරන්න. අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දා රජගහ නුවර වේළුවනාරාමේ අහස් ගැබට එරදිහිම් පැන නගිනවා. අහසේ පළඟක් බැඳගෙන කන්දක් මුදුනේ සිංහනාද කරන සිංහරාජයෙක් වගේ භික්ෂු සංඝයාට දහම් දෙසුවා. යලි භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වැඳලා චද්දන්ත විල්තරට වැඩම කරලා පිරිනුවම් පාවදාලා. මේ බුද්ධ ශාසනයේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන සංගරුවන ගැන මේවා අහන පින්වතුල්ලා හිත් පහදවා ගන්න ඕන තව තවත් බලවත්ව. දැන් මේ දේශනා මාලාවේ ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා දේශනා මාලාවේ අවසාන භාගයට පැමිණිලා. තව දේශනා කීපයයි මේ දේශනා මාලාවේ සිදු කෙරෙන්නේ. හැබැයි මේ දේශනා මාලාවේ ඔබට සංගරුවන ගැන හිත පහදව ගන්න බොහෝ දේ අපි කියා දුන්නා. ඒ නිසා මේ කරුණු කාරණා අහමින්
ඇසූ කාරණා යලි යලි සිහි කරමින් සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු සංගරුවන ගැන, තමන් ලද සංඝ සරණ ගැන හොඳට හිත පහදව ගත යුතුයි. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ කීනාශ්‍රව භික්ෂූන් 500 නමක් එක්ක රජගහ නුවර ඉසිගිලි පර්වත පාමුල තියෙනවා කාලසිලා කියන පර්වතේ කළුගල් තලාව. ওই කාලසිලාවේදීනි පින්වතුනි අපේ මහා මුග්ගල්ලාන මහරහත් මුනිදුන් පිරිනොම් පාවදාලේ. ආන්නේ කළුගල් තලාවේ වැඩ ඉන්නකොට ඔය සංඝ පිරිස අතරේ මුගලන් මහරහතන් වහන්සේත් වැඩ හිටියා. මුගලන් මහරහතන් වහන්සේ මොහොතේ අනිත් භික්ෂූන් වහන්සේලාගේ සිත්වල විමුක්තියයි නිකලෙස් බවයි තමන් වහන්සේගේ හිතින් බලනවා. හිතකින් හිත පිරිසිඳ බලනවා. දැන් මේ හැකියාව ශාස්ත්‍රුන් වහන්සේට තිබුණා. ඊට පස්සේ මේ හැකියාව හොද්දටම තිබුණේ අපේ මුගලන් මහරහතන් වහන්සේට. ඒ හැකියාව අනිත් රහතන් වහන්සේලාට නොඑක් වශයෙන් වෙනස් වුණා. හැබැයි මුගලන් මහරහතන් වහන්සේට තිබුණා අද්භූත හැකියාව. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුනි එරදි බලලාභී භික්ෂුන්ගෙන් අග්‍ර භික්ෂුවනේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අනිත් භික්ෂුන්ගේ සිත්වල විමුක්තිය නිකලෙස් බව විමසන මේ මොහොතේ මුගලන් මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා ආනුභාවයෙන් බබලනවා. හරියට නීල වර්ණ මාණික්කයක් බැබලෙනවා වගේ උන්වහන්සේ නිල් මහනිල් මල් පැහැයෙන් බැබලෙනවා. ඒ වෙලාවේ වංගීස මහරහතන් වහන්සේ සංඝ පිරිස මැද්දේ ඉදිද්දී ඔන්න උන්වහන්සේගේ හිතට කවිසිතුවිලි පැන නැගුණා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කියනවා ස්වාමීනි මට මේ මොහොතේත් කාරණයක් වැටහුණා. හොඳයි වංගීසේ ඔබට වැටහේවා. ඒ වෙලාවේ වංගීස මහරහතන් වහන්සේ මුගලන් මහරහත් මුනිදුන්ට ප්‍රශංසා පිණිස ඔන්න මේ ගාථා වදාලා. ත්‍රිවිද්‍යාලාභී ඒ ශ්‍රාවකයෝ මාරයාගේ ඇසුරින් ඉවත් වෙලයි ඉන්නේ. දුකින් ඊතරට වැඩි බුදි සමිඳුන් ඉසිගිලියේ කළුගල් තලාවේ වැඩ ඉන්නකොට ඒ ශ්‍රාවකයන් උන්වහන්සේව පිරිවරා ගන්නවා. මුගලන් තෙරුන්ගේ 이르දිමත් බව හරිම පුදුමයි. කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච නිකලෙස් හිතක් උන්වහන්සේට තියෙන්නේ. ඉතින් උන්වහන්සේට පුළුවන් තමන්ගේ සිතින් ඒ භික්ෂූන්ගේ සිත් ගැන කියන්නට. ඒවං සබ්බංග සම්පන්නං මුනිං දුක්ඛස්ස පාරගුං අනේකාකාර සම්පන්නං පෛරුපාසන්ති ගෝතමං. මේ විදිහේ විවිධාකාර හැකියාවන් උන්වහන්සේලාට තියෙනවා. සියලු ගුණයෙන් සපිරුණු බුදු සමිඳුන්ව පිරිවරාගෙන ඉන්නේ එවැනි භික්ෂූන්. මේ බුද්ධ ශාසනයේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අභිමුඛයේ නොඑක් හැකියා නොඑක් පුණ්‍ය තේජස් නොඑක් ආනුභාව ඇති භික්ෂූන් පිරිවරාගෙන හිටියා. ඒ භික්ෂූන් මහා ශ්‍රාවක ඊළඟට කීනාශ්‍රව නොඑක් වශයෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන ඔබට මීට පෙර දවසේ කියා දුන්නා. අද මේ ධර්මයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ අභිමුඛයේ බුදුරජාණන් වහන්සේ පිරිවරා වැඩ හිටපු අගතනතුරු ලබ්ද භික්ෂූ සංඝයා. අගතනතුරු ලැබූ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ පින්වතුනි රහතන් වහන්සේලා 41 නමක් අගතනතුරු ලැබුවා. ඒ අගතනතුරු ලැබූ රහතන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේගේ දරුවෝ, ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍රයෝ. ඒ බඳු රහතන් වහන්සේලා පිරිවරාගෙනයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. හරියට මහා යෝධ අමාත්‍යවරු පිරිවරක් සහිතව ඉන්න මහා රාජෙක් වගේ බුදුරජාණන් වහන්සේ මහානුභාව සම්පන්න භික්ෂූන් පිරිවරා වැඩ හිටියා. මේ බුද්ධ ශාසනය අගතනතුරු ලැබුවා අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං රත්තඤ්ඤූණං යදිදං කොණ්ඩඤ්ඤෝ. මහණෙනි මාගේ මේ බුදු සසුනේ
අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් භික්ෂුවක් සිටීද මාගේ ශ්‍රාවක වූ පැවිදිව බොහෝ කල් ගත කළ භික්ෂූන් අතරින් අග්‍ර වෙන්නේ මේ භික්ෂුවයි. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි පින්වතුනි බුදුබණ පදයක් අසා ඒ ඇසූ බණ පදය මේ මනුස්ස ලෝකේ මුලින්ම අවබෝධ කරපු කෙනා. බලන්න පින. භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දහම් දෙසන්ට ආරම්භ කරනකොට ඒ බුදුබණ පද ඒ සත්‍යයේ වචනය අහලා මුලින්ම මේ මනුස්ස ලෝකේ යමෙක් අවබෝධ කළා නම් ඒ අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඒ නිසා ශ්‍රාවක භික්ෂු සංඝයා අතර වැඩි හිටිම භික්ෂුව පැවිදි වෙලා බොහෝ කාලයක් ගත වූ භික්ෂුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මහා පඤ්ඤාණං යදිදං සාරිපුත්තු. මේ බුදු සසුනේ යන්තාක් භික්ෂු සංඝයා වැඩ සිටිද්ද ඒ භික්ෂූන් අතර ප්‍රඥාවෙන් අග්‍රේසර භික්ෂුව අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේ අනුවම දහම්සක ප්‍රවර්තනය කරන මේ බුදු සසුනේ භික්ෂු සංඝයාට මවක් බඳු සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමය භාග්‍යතුන් වහන්සේට විතරයි දෙවෙනි උනේ. ප්‍රඥාවෙන් අගපත්. අපදාන පාළියේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා කෞශල්‍යයක විස්මයජනකයි. කල්පයක් තිස්සේ අහසින් පොළොවට වැටෙන වැස්සේ වැහි බින්දු ගාන මෙපමණයි කියා. ඒ භික්ෂුවට ගණනය කොට කිව හැක්කේය. ආශ්චර්යයි. එබඳු ශ්‍රාවක ගණයා පිරිවරාගෙන මහා ආනුභාව සම්පන්න සඟරුවන පිරිවරාගෙන ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා. ඉද්ධි මන්තානං යදිදම් මහා මොග්ගල්ලානෝ. මේ බුදු සසුනේ ශ්‍රාවක භික්ෂූන් අතර එරදිමත් භාවයෙන් අග්‍ර භික්ෂුව අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එක තැනක තියෙනවා පින්වතුනේ වේරංජාවේදී. වේරංජාවේදී භික්ෂු සංඝයාට දානි නැතුව ගියානේ. වේරංජය කියන බමුණාට අමතක වුණා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානෙ පූජා කරන්න. ඇත්තට මෙතන සිද්ධ වුණේ මාරාවේශය. වේරංජ බමුණාට මාරයා වැහුණා. මාරයා වැහිලා මාරයා අමතක කෙරෙව්වා මේ වේරංජ බමුණාට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට දන් දිය යුතුයි. ඔහු වස් ආරාධනා කරලා භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයා අමතක කළා. ඒ කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට 500ක් මහා සංඝයාට අර ආස්වෙරන්දු ගාව තිබුණු යව වළඳන්න සිද්ධ වුණානේ. ওই කාලේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා. වැඩම කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු සංඝයාට සුවසේ දන් වළඳන්න මා කල්පනා කළේ භික්ෂු සංඝයාගේ යැපීම පිණිස ස්වාමීනි පෘථුවි රසය දානේ විදිහට අරගෙන ඉන්නද කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලානේ පෘථුවි රසය තියෙන්නේ මේ මහ පොළොව මැද්දේ නෙවෙයි. ඔබ කොහොමද මේ පෘථුවි රසය ගන්නෙ? මේ ප්‍රාණීන්ට හිංසා වෙයිනේ කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි මම මේ මහ පොළොව තරම්ම සුවිශාල අත්ලක් මවනවා. අත්ලක් කියලා කිව්වේ සම තැනිතලා භූමි භාගයක් උන්වහන්සේ මවනවා මහ පොළොව හා සමාන. මේ පෘථුවිය තුල යම්තාක් සත්වයෝ ඉන්නවද ඒ සියලු දෙනාව එර්ධි බලයෙන් අර මෙව් අත්ල මතට මාරු කරනවා. ඊට පස්සේ ස්වාමීනි මේ පෘථුවිය දෙබෑ කරලා පෘථුවි රසය අරගන්න පුළුවන් කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මොග්ගල්ලානේ ඔබට එසේ සිත් නොවේවා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. හැබැයි ප්‍රතික්ෂේප කළාට මුගලන් මහරහතන් වහන්සේට කරන්න පුළුවන්ව තිබුණු හැකියා හරි පුදුම සහගතයි. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි එසේනම් මම උතුරු කුරු දිවයිනට වැඩම කොට මේ සියලු භික්ෂු සංඝයාට ඇතිවෙන්න දාණය අරගෙන ඉන්න. නැත්නම් මොග්ගල්ලානේ ඔබට උතුරු කුරු දිවයිනට වඩින්නත් සිත් නොවේවා.
බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කළා. හැබැයි ප්‍රතික්ෂේප කළාට ඒ ආනුභාව සම්පන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඒ බඳු හැකියාව තිබුණා. දුත වාදානං යදිදං මහා කස්සපෝ, මේ බුදු සසුනේ මහා කස්සප මහරහත් මුනිදුන් දුතාංග ධාරීව සිට එහි ගුණ පසසන භික්ෂූන් අතර අග්‍ර වන්නේය. සීල ගුණයෙන් අග්‍ර වුණා අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. දුතාංග දරාගෙන ඒ දුතාංග තුල වැඩ හිඳිමින් දුතාංගයන්ගේ ගුණ වර්ණනා කරනවා. මහා කස්සප මහරහතන් වහන්සේ ගැන ඔබට කියා දෙනකොට අපි මේ කාරණේ සිහිපත් කළා. බුදුරජාන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් අහනවනේ, ඇයි මහා කස්සපේ ඔබ ඔය දුතාංග සමාදන් වෙලා දුතාංගයන්ගෙන් ගුණ කියන්නේ? කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කරුණු දෙකක් දකිමි. පළමුවෙනි කරුණ නම් ස්වාමීනි මට මේ ජීවිතේම විඳින්න තියෙන සුව පහසුව. මේ දුතාංග සමාදන් වෙලා වාසය කරද්දී ඒක මට හරි සැපයි. දෙවැනි කරුණ නම් ස්වාමීනි පස්චිම ජනයා කෙරෙහි ඇති අනුකම්පාව. මේ බුද්ධ ශාසනයේ පස්සේ මහාන වෙන භික්ෂූන්ට අනුග්‍රහ පිණිස මම මේ දුතාංග තුල ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. මේ බුද්ධ ශාසනයේ යම්තාක් භික්ෂූ සංඝයා වැඩ සිටිද්ද ඒ භික්ෂූන් අතර දිවස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍ර කවුද? දිබ්බ චක්කුකානං යදිදං අනුරුද්ධෝ. දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර වෙනවා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට තමයි මේ බුද්ධ ශාසනේ හොද්දටම දිවස් තිබුණේ. උච්චා කුලිකානං යදිදම් බද්ධියෝ කාලිගෝදාය පුත්තෝ. මේ බුද්ධ ශාසනේ කාලිගෝදාවගේ පුත්‍ර වූ පින්වත් බද්ධිය භික්ෂුව වනාහි උසස් කුලයක උපන් භික්ෂූන් අතරින් අග්‍රවන්නේය. උන්වහන්සේ පෙර සසරේ රැස් කරපු පින්බලින් උසස් කුලයක උපන්නා. උසස් කුලයකින් නික්මිලා පැවිදිච්ච භික්ෂූන් අතර අග්‍රයි කාලිගෝදාය පුත්ත බද්ධිය මහරහතන් වහන්සේ. උසස් කුලයකින් නික්මිලා පැවිදිච්ච භික්ෂූන් අතර අග්‍රය කියන එක ශාස්ත්‍රඥ වහන්සේගේ පැනවීමක්. මෙතන තියෙන කුල බෙහෙදයක් නෙමෙයි. බද්ධිය මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ වනාන්තරේ තනියම වැඩ ඉද්දි උන්වහන්සේට නිතර කියවුණා එකම වචනයක්. අහෝ සුඛං අහෝ සුඛං. අපේ තියෙන සැපයක් පුදුමාකාර සැපයක් නේ තියෙන්නේ. මෙහෙම කියවෙනවා. එතකොට භික්ෂුන් ගිහින් චෝදනා කරනවා ස්වාමීනි මේ අපේ මේ බද්ධිය භික්ෂුව බද්ධිය තෙරුන් වහන්සේ මේ මහා ඝන කැලේ මැද සැපයි සැපයි කියලා කියනවනේ. ස්වාමීනි මේ කැලේ මැද්දේ සැපයි සැපයි කියලා කියනවා ඇත්තේ අපිට හිතෙන්නේ අර ගිහිව ඉන්නකොට තිබුණු සැප සම්පත් කැලේදී මතක් වෙනවා ඇති. එව්වා මතක් කර කර තමයි මේ අහෝ සැපයි කියන්නේ කියලායි අපිට හිතෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් බද්ධියට එන්න කියන්නේ. බද්ධිය මහරහතන් වහන්සේ වැඩම කරාම බුදුරජාණන් වහන්සේ අහනවා හැබැයිද බද්ධිය මේ ඝන වනාන්තරයේ මැද්දේ අහෝ සැපයි කියනවා කියන්නේ? කිව්වා ස්වාමීනි එහෙමයි. මොකද්ද බද්ධිය මේ ඝන වනාන්තරයේ වාසය කරද්දී ඔබට තියෙන සැපය? කියනවා ස්වාමීනි ඉස්සර රාජකීය සැප සම්පත් මැද්දේ මං මහා මන්දිරයක වාසය කළා. ඒ මහා මන්දිරේ මාව රකින්න මහා පිරිවරක් හිටියා. ස්වාමීනි ඒ පිරිවරත් එක්ක මට මහා කරදරයක් තිබුණා. හැම තිස්සෙම මං වටේ පිරිවර. ස්වාමීනි මම දැන් පිරිවර නැතුව හුදෙකලාවේ සැපසේ ඉන්නවා. මට ඒ සැපයි. ස්වාමීනි ඉස්සර රජෙක් විදිහට ඉන්නකොට මට හැමතිස්සෙම ජීවිතයේ සම්බන්ධයෙන් භීතියක් තිබුණා. කොයි වෙලාවේ සතුරු ආපදාවක් වෙයිද? කොයි වෙලාවේ රජමාලිගාව ඇතුලේ කුමාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයිද? කොයි වෙලාවේ කවුරු මගේ ජීවිතේ තොර කර ගනීද? ස්වාමීනි දැන් මට ඒ කිසි බයක් නැහැ. මං තනියම කැලේ සුවසේ ඉන්නවා. ඇත්තෙම මේක සැපයක්.
ස්වාමීනි මම ඉස්සර රාජ භෝජන අනුභව කරනකොට රාජ භෝජනයේ කද්දි මට සැකයි. මේ බොජුනට කවුරුත් වසකලවම් කරයිද? මේ භෝජනයේ මුල් කරගෙන මාව ඝාතනය කරයිද? ස්වාමීනි දැන් ගයක් පාසා පිණ්ඩපාතේ වැඩම කරලා මට ලැබෙන භෝජනින් මං හරි සතුටක් ලබනවා. මම ණය නැතුව ඒ භෝජනේ අනුභව කරනවා. ඇයි ණය නැතුව කිව්වේ? රහතන් වහන්සේලානේ. ඒ රහතන් වහන්සේලා ඒ දාණයට උරුමකාරයෝ. ඉතින් මෙහෙම ගුණවර්ණනා කළා එදා උන්වහන්සේ Taman ලැබූ ජීවිතයේ සැපේ අවසානයේ කියනවා ස්වාමීනි යම් දවසක මං රාජකීය ඔටුනු රාජකීය ආභරණ රාජකීය පෙළපත බැහැර කරලා මැටි පාත්‍රය අතට අරගෙන පැවිදි වුණාද ඒ තමයි ස්වාමීනි මගේ දෙවෙනි අභිෂේකය. එහෙමයි උන්වහන්සේ වදාළේ. මංජුස්සරාණං යදිදං ලකුණ්ඨක බද්දියෝ මේ බුද්ධ ශාසනයේ මధుර ස්වරයෙන් බණ කියන භික්ෂූන් අතර අග්‍ර වුණා අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේට මියුරු ස්වරය ලැබුණේ ඈත අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා කවුලෙක් වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා ඒ භාග්‍යතුන් වහන්සේට පහන් හිතින් කවුල් නාදයෙන් උපහාර පූජා කළා. ඒ කවුලා මිහිරි ස්වරයෙන් කෑ ගැහුවේ බුදුරජුන්ට උපහාර පිණිස. ඒ පින කියනවා කවුල් නාදයක් බඳු ලස්සන මිහිරි හඬක් ලැබෙන්න හේතුව. ඉතින් ඒ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ තේරගාථා විස්තර කරද්දී අපි මේව පැහැදිලි කළානේ. ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ බණ කියනකොට භික්ෂූනුත් සවන් යොම අහනවා. භික්ෂුණීනුත් සවන් යොම අහනවා. උපාසක උපාසිකාවෝ වසඟ වෙලා අහනවා. දෙවියන් දුර ඈත දෙව් භවන් වල ඉඳලා එනවා ඒ බණපද අහන්න. ඒ තරම් මිහිරි. බ්‍රහ්මයා පවා ඒ මිහිරි බණපද අහන්න දුර ඈත බ්‍රහ්ම ලෝකවල ඉඳලා එනවා. ඉතින් එහෙමයි මේ බුද්ධ ශාසනයේ පින්වතුනි. සීහ නදිකානං යදිදං පිණ්ඩෝල බහරද්වාජෝ මේ බුද්ධ ශාසනයේ සද්ධර්මයෙන් සිංහනාද පවත්වන භික්ෂූන් අතර අග්‍ර වුණා පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ. පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ කුටියක් ගානේ ගිහිල්ලා තට්ටු කර කියනවා බුදුරජාණන් වහන්සේ නිර්මලව පාරිශුද්ධව දේශනා කරපු මේ සද්ධර්මය ගැන යම්කිසි භික්ෂුවකට සැකයක් වේ නම් ඒ භික්ෂුව මගෙන් අසත්වා. මං ඔහුට නිවන් මඟ පැහැදිලි කර දෙන්නෙමි. ඉතින් එහෙම සිංහනාද කරපු භික්ෂුව පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ තමන්ගේ එ르දි බලයෙන් රජගහ නුවර හෙල්ලුම් කන විදිහේ එ르දියක් කරපු භික්ෂුව. අපේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ අර රජගහ නුවර සිටුතුමාගේ පාත්‍රය ගැනීමේ සිද්ධියේදී රජගහ නුවර මිනිස්සු හෙල්ලුම් කන විදිහේ මහා එ르දියක් කළානේ. ධම්ම කතිකානං යදිදං පුන්නෝ මන්තානි පුත්තු මේ බුදු සසුනේ ධර්ම කතික භික්ෂූන් අතර අග්‍ර වුණා මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ. සංකිත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං විභජන්තානං යදිදං මහා කච්චානෝ බුදුරජාණන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දේශනා කරන ලද කෙටියෙන් දේශනා කරන ලද ධර්ම විස්තර විභාග වශයෙන් දේශන භික්ෂූන්ට අග්‍ර වුණා අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනං මනෝමයං කායං අබිනිම්මිනන්තානං යදිදං චූල පන්තකෝ චේතෝ විවට්ඨ කුසලානං යදිදං චූල පන්තකෝ මේ බුද්ධ ශාසනයේ අගතනතුරු දෙකක්ම ලැබුවා චූල පන්තක මහරහතන් වහන්සේ මනෝමය කය මැවීමේ දක්ෂ වූ භික්ෂූන් අතරිනුත් අග්‍රයි රූපාවචර ධ්‍යානයන්ට සමවදින භික්ෂූන් අතරත් අග්‍රයි. රූපාවචර ධ්‍යාන කියලා කිව්වේ පළමුවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය. මේ ධ්‍යාන වලට සම්බන්ධින භික්ෂූන් අතර අග්‍ර වුණා චූල පන්තක මහරහත් මුනිදු.
චූලපන්තක මහරහතන් වහන්සේ ගැන ඒ පුවත අහනකොට අපිට හරි හිත් පහන් වී යනවනේ. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී හස්තේ පහස ලැබුවනේ. සෙවන්නුවර මේ ජේතවනාරාම දොරටුවේ අඬ ඉන්නකොට බුදුරජාන් වහන්සේ ඇවිල්ලා හිස අත ගෑවනේ. හිස අත ගාලා භාග්‍යතුන් වහන්සේ චූලපන්තක තෙරුන් වහන්සේට කමටහන් දුන්නේ. එදාම අවබෝධ කළා. ඒ අවබෝධය ලබනකොටම පිහිටියා පින්වතුනි මේ හැකියාවන්. හරි අසිරිමත් හැකියාවක් චූලපන්තක මහරහතන් වහන්සේ තමන් වහන්සේ වගේ දහසක් එකවර මවනවා. ඒ මවන දහස 1000ක් දේ කරනවා. එතකොට බලන්න හිත කොහොම වසගේට අරගෙනද කියලා. තමන් වගේ 1000ක් මවල ඒ 1000ක් දෙනාට 1000ක් දේ කරන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමක් අතු ගන්නවා. එක ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරනවා. එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. 1000ට 1000ක් දේ කරන්න පුළුවන්. එක වගේ 1000ක් මවන්න පුළුවන්. ඉතින් පුදුම හැකියාවක් චූලපන්තක මහරහතන් වහන්සේට තිබුණා. ඒ නිසා අගතනතුරු ලැබුවා. අගතනතුරු දෙකක් ලැබුවා මේ බුද්ධ ශාසනයේ. සංඥා විවට්ට කුසලානං යදිදං මහා පන්තකෝ. මේ බුද්ධ ශාසනයේ අරූපාවචර ධ්‍යානයන්ට සමවදින භික්ෂූන්ට අග්‍ර වුණා මහා පන්තක තෙරුන් වහන්සේ. චූලපන්තක මහරහතන් වහන්සේගේ අයියා වෙච්ච කෙනා. මහා පන්තක මහරහතන් වහන්සේ අරූපාවචර ධ්‍යාන කියලා කිව්වේ ආකාසානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, විඤ්ඤාණංචායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ කියන අරූප ධ්‍යාන. ඒවාට සම්වදින භික්ෂූන් අතර අග්‍රයි මහා පන්තක මහරහතන් වහන්සේ. අරණ විහාරීනං යදිදං සුභූති දක්ඛිනේයානං යදිදං සුභූති. බුද්ධ ශාසනයේ තවත් අගතනතුරු දෙකකින් පිදුම් ලැබුවා සුභූති මහරහතන් වහන්සේ. මේ බුදු සසුනේ කෙලෙස් රහිත විහරණයෙන් යුතු භික්ෂූන් අතරින් අග්‍රභාවයත්, මේ බුදු සසුනේ දක්ෂිනාවන්ට සුදුසු භික්ෂූන් අතරින් අග්‍රභාවයත් ලැබුවේ සුභූති මහරහතන් වහන්සේ. ඇතෙම තේර තේරී ගාථා පොත් වහන්සේගේ තේර ගාථා ආරම්භ වෙන්නේ සුභූති මහරහතන් වහන්සේගේ ගාථා වලින්. මේ සුභූති මහරහතන් වහන්සේ නිසා පින්වතුනේ දෙවිවරු වැහි වහින එක නැවැත්තුවා. සුභූති මහරහතන් වහන්සේ නොතෙමේවා. එතකොට සුභූති මහරහතන් වහන්සේට බිම්බිසාර රජුරුව වෙහෙස්සට තෙමෙන්නේ නැති කුටියක් කෙරෙව්වා. කරවලා පූජා කළා. පූජා කරාට පස්සේ සුභූති මහරහතන් වහන්සේ වදාරනවා දැන් මට හොඳ සෙවිලි කරපු කුටියක් තියෙනවා. වැහි වලාවෙනි. දැන් ඉතින් වැහි වහින්න. එසේ වදාරනකොටම වැහි කඩා හැලුණා. රජගහ නුවරට මහා වැසි වැස්සා. ඒ නිසා අදටත් පින්වතුනි වැහි පිරිත පාවිච්චි වෙනකොට වැහි පිරිතේ සුභූති මහරහතන් වහන්සේගේ ගුණ කියවෙනවා. ඊළඟට සුභූති මහරහතන් වහන්සේ ගියක් පාසා පිණ්ඩපාතේ වඩිනකොට ඔන්න දැන් එක ගෙදරකට පිණ්ඩපාතේ වඩින්න කලින් ගේ ඉදිරිපිටට ගිහිල්ලා මිනිස්සු දානේ අරගෙන ඉන ටිකට මෛත්‍රී සමාධියට සමවදිනවා කියනවා. මේ දාණය මහත්ඵල වේවා කියන හිතින්. එතනින් පිණ්ඩපාත දාණය ලැබුණාට පස්සේ ඊළඟ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ගාවදී ආයමත් ධානයට සමවදිනවා. ඉතින් එහෙම තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩි. ඒ හින්දා තමයි දක්ෂිනාග්‍ර භික්ෂූන්ට අග්‍ර වුණේ. ආරඤ්‍යකානං යදිදං රේවතෝ කදිරවනියෝ. මේ කදිරවනිය රේවත භික්ෂුව වනාහි ආරණ්‍ය වාසී භික්ෂූන්ට අග්‍රවන්නේය. ගාමාවා යදිවා රඤ්ඤී නින්නේවා යදිවා තලේ යතරහන්තෝ විහරන්ති තං බුහුමින් රාමණේයකං. ගමේ වේවා ආරණ්‍ය වේවා නිම්නයක වේවා කඳු ගැටයක වේවා යම් හෝ තැනක රහතන් වහන්සේලා වැඩ වසද්ද ඒ භූමිය රමණීයයි. ඒ ගාථාව වදාළේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ කදිරවණී රේවත මහරහතන් වහන්සේ ආරම්භය. උන්වහන්සේ තමයි අරණ්‍ය වාසී භික්ෂූන්ට අග්‍ර වුණේ. ජායීනං යදිදං
කංකාරේවතෝ. බුද්ධ ශාසනයේ ධ්‍යාන වඩන භික්ෂූන්ට අග්‍ර වුණා කංකාරේවත මහරහතන් වහන්සේ. ආරද්ධ විරියානං යදිදං සෝනෝ කෝලීවිසෝ. සෝන කෝලිවිස කියන මහරහතන් වහන්සේ අග්‍ර වුණා පටන්ගත්ත වීරිය ඇති භික්ෂූන්ට. පිංගතුනේ මේ කරුණු කාරණා අහනකොට මේ වැඩසටහන් පෙළ මුල ඉඳලාම ශ්‍රවණය කරපු පිංවතුන්ලාට සිහිපත් වෙනවා ඇති මේ හැම රහතන් වහන්සේ නමක් ගැනම අපි මීට පෙර ඉගෙන ගත්තා. විස්තර විභාග වශයෙන් ඉගෙන ගත්තා. කල්යාණ වාක්කරණානං යදිදං සෝනෝ කුට්ටිකන්නෝ. මේ බුද්ධ ශාසනයේ කල්යාණ බස් පවසන භික්ෂූන්ට අග්‍ර වුණා සෝන කුටිකන්න මහරහතන් වහන්සේ. ලාභීනං යදිදං සීවලී. මේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභය ලැබෙන සිව්පසලාභය ලැබෙන භික්ෂූන්ට අග්‍ර වුණා සීවලී මහරහතන් වහන්සේ. ඒක නම් බොහෝ දෙනෙක් දන්න කරුණයි. සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභයෙන් අග්‍ර වුණා කියන කාරණේ සිහි කරලානේ බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල සීවලී මහරහතන් වහන්සේගේ ඡායාරූපයක් තියාගෙන වන්දනා කරන්නේ. ඒ ප්‍රත්‍යලාභයෙන් අග්‍ර වුණ භික්ෂුව සද්ධාදි මුත්තානං යදිදං වක්කලි. මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් බලවත් භික්ෂූන් අතර අග්‍ර වුණා වක්කලී මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුදුරුව දකින්ට නැත්නම් මට ජීවිතෙත් එපා කියපු භික්ෂුව වක්කලී මහරහතන් වහන්සේ. ශ්‍රද්ධාවෙන් බලවත්ම වුණේ ඒ උත්තමයන් වහන්සේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනං සික්ඛා කාමානං යදිදං රාහුලෝ. මහණෙනි මේ බුදුසසුනේ ශ්‍රාවක භික්ෂූන් අතර හික්මෙන්ඩ කැමති භික්ෂූන්ට අග්‍රයි මේ පින්වත් රාහුලයන්. රාහුල භද්‍රයන් වහන්සේ. උදෑසනම මිදුල අතුගාලා මිදුලෙන් වැලිදෝතක් අතට අරගෙන ඒ වැලිදෝත දෙස බලාගෙන හිතනවා මේ දෝතට ගත්ත මේ වැලි ටිකේ යන්තාක් වැලි කැට ඇද්ද අද දවසේ මට මගේ ජීවිතේ හදාගන්නට මේ වැලි කැට තරම් අවවාද ලැබේවා. අවවාද වලට එච්චර ආසයි. අවවාදයක් කොයි මොහොතේ ලැබෙනවාද කියලා බලාගෙන හිටියා. අවවාද කරනකම් බලාගෙන හිටියා හිස්මුදුනෙන් අවවාද පිළිගන්නට. ශික්ෂාකාමී භික්ෂූන්ට අග්‍රයි. හොඳ ආදර්ශයක් ජීවිතයට පින්වතුනේ. අවවාදයක් ලබා ගන්නට කැමැත්තෙන් ඉඳීම. බොහෝ දෙනෙක් පිරිහිච්ච මානසිකත්වයේ තියෙන බොහෝ දෙනෙක් ඉන්නේ කවුරු හරි මොකක් හරි කියනකම් ගැටෙන්න. අවවාද ලබා ගන්න බලාගෙන හිටපු භික්ෂුව සද්ධා පබ්බජිතානං යදිදං රට්ටපාලෝ. මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වූ භික්ෂූන්ට අග්‍රයි රට්ටපාල මහරහතන් වහන්සේ. මා හිතනවා ඒ සිද්ධිය පින්වතුන්ලාට මතකයි. විශාල කැපකිරීමක් කරලානේ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ රට්ටපාල මහරහතන් වහන්සේ. පඨමං සලාක ගන්හන්තානං යදිදං කුණ්ඩදානෝ. බුද්ධ ශාසනයේ පළමුවෙනි දන් සලාකය ලබන භික්ෂූන්ට අග්‍ර වුණා කුණ්ඩදාන මහරහතන් වහන්සේ. පටිභානවන්තානං යදිදං වංගීසෝ. ප්‍රතිභා ශක්තියෙන් නිර්මාණශීලී කුසලතාවයෙන් අග්‍ර වුණා අපේ වංගීස මහරහතන් වහන්සේ. දැන් මේ දවස්වල අපි ඉගෙන ගන්නේ ඒ රහතන් වහන්සේ ගාථානේ. සමන්ත පාසාදිකානං යදිදං උපසේනෝ වංගන්ත පුත්තු. හැම අයුරින්ම පැහැදීම ඇතිවන භික්ෂූන්ට අග්‍ර වුණා අපේ වංගන්ත පුත්ත උපසේන මහරහතන් වහන්සේ. සේනාසන පඤ්ඤාපකානං යදිදං දබ්බෝ මල්ල පුත්තෝ. භික්ෂූන්ට සෙනසුන් පනවන භික්ෂූන් අතර අග්‍ර වුණා දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේ. තමන්ගේ ඇඟිලි වලින් ආලෝක ධාරා වීදුවන භික්ෂුව. රාත්‍රී කාලේ භික්ෂූන්ට කොටි පනවනකොට ඒ භික්ෂූන්ව රාත්‍රියේ එහෙ මෙහෙ එකතු කරන් යන්න එපේ. එතකොට ආලෝකයක් ඕන අඳුරේ ඇවිදින්න. දබ්බපල්ල පුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ හස්තයෙන් ආලෝක ධාරා විහිදුනවා. ඒ ආලෝක ධාරාවන්ගේ එළියෙන් තමයි උන්වහන්සේ
වැඩම කළේ අනිත් භික්ෂූන්ට කොටි පනවන්න. දේවතානං පියමනාපානං යදිදම් පිළින්දි වච්චෝ. දෙවියන්ට ප්‍රියමනාපම භික්ෂුව වුණා පිළින්දි වච්ච මහරහතන් වහන්සේ. කිප්පාභිඤ්ඤාණං යදිදං බාහියෝ දාරු චීරියෝ. වහා ධර්ම අවබෝධ කරපු භික්ෂූන්ට අග්‍රයි බාහිය දාරු චීරිය මහරහතන් වහන්සේ. උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් සිවුරක් ලබන්නට පෙර ශාස්ත්‍රුන් වහන්සේගෙන් ශාස්ත්‍රුන් වහන්සේ අභිමුඛයේ සිවුරක් ලැබලා පැවිදි වෙන්න පෙර අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේ පිරිනුවම් පෑවනේ. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. චිත්ත කතිකානං යදිදං කුමාර කස්සපෝ. විචිත්‍ර ධර්ම කතිකයන්ට අග්‍රයි කුමාර කස්සප මහරහතන් වහන්සේ. පායාසී කියන නිරාගමික මත තිප්පුයි රාජාඥාව තමන් වහන්සේගේ කතිකත්වයෙන් දමනය කළා. පටිසම්භිදා පත්තානං යදිදං මහා කොට්ටිතෝ. චතුපටි සම්භිදාලාභී භික්ෂූන්ට අග්‍රයි කොට්ටිත මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ වැඩිම අගතනතුරු ප්‍රමාණයක් ලද භික්ෂුව කවුද? අපේ ආනන්ද මහ තෙරුන් වහන්සේ. දැන් මේ අගතනතුරු ප්‍රදානය කළේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී. ජීවමානව වැඩ ඉන්න ශාස්ත්‍රඥ වහන්සේ අගතනතුරු ප්‍රදානය කරද්දී කෙලෙස් නොනැසූ අපගේ ආනන්ද මහතෙරුන් වහන්සේට අගතනතුරු 5ක් ප්‍රදානය කළා. අගතනතුරු 5කින් පිදුම් ලැබුවා බුද්ධ ශාසනයේ වැඩිම අගතනතුරු ප්‍රමාණය. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් බහුසුතානං යදිදං ආනන්දෝ. සතිමන්තානං යදිදං ආනන්දෝ. ගතිමන්තානං යදිදං ආනන්දෝ. දිතිමන්තානං යදිදං ආනන්දෝ. උපට්ඨාකානං යදිදං ආනන්දෝ. මහණෙනි මේ බුද්ධ ශාසනයේ භික්ෂු සංඝයා අතර බහුශ්‍රුත භික්ෂූන්ට අග්‍ර වෙන්නෙත් ආනන්දයන්. මනාව පිහිටි සිහිනුව නැති භික්ෂූන්ට අග්‍ර වෙන්නෙත් ආනන්දයන්. වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන්ට අග්‍ර වෙන්නෙත් ආනන්දයන්. බලවත් මතක ශක්තියක් ඇති භික්ෂූන්ට අග්‍ර වෙන්නෙත් ආනන්දයන්. ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථාන කරපු භික්ෂූන්ට අග්‍ර වෙන්නෙත් ආනන්දයන් කියලා අගතනතුරු ලැබුවා. මහා පරිසානං යදිදං උරුවේල කස්සපෝ. මහා පිරිස් ඇති භික්ෂූන්ට අග්‍ර වුණා උරුවේල කස්සප මහරහතන් වහන්සේ. කුල පසාදකානං යදිදං කාලුදායි. දායක පවුල් පහදවන භික්ෂූන්ට අග්‍ර වුණා කාලුදායි මහරහතන් වහන්සේ. අප්පා බාධානං යදිදං බක්කුලෝ. අල්ප ආබාධ ඇති භික්ෂූන්ට අග්‍ර වුණා බක්කුල මහරහතන් වහන්සේ. පුබ්බේ නිවාසානුස්සරන්තානං යදිදං සෝබිතෝ. පෙරවිසූ කඳ පිළිවෙල පුබ්බේ නිවාස ඥානය ඇති භික්ෂූන් අතර අග්‍ර වුණා සෝබිත මහරහතන් වහන්සේ. විනයදරානං යදිදං උපාලි. විනයදර භික්ෂූන්ට අග්‍ර වුණා උපාලි මහරහතන් වහන්සේ. භික්ඛුනෝ වාදකානං යදිදං නන්දකෝ. භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන් අතර අග්‍ර වුණා නන්දක මහරහතන් වහන්සේ. නන්දක මහරහතන් වහන්සේගේ භාෂිතය නන්දකෝ වාද සූත්‍රය හලයි 500ක් භික්ෂුණීන් වහන්සේලා අරහත්ත්වේ පසක් කළේ. ඉන්ද්‍රියේ සුගුත්ත ద్వාරාණං යදිදන් නන්දෝ. ඉදුරන් වසාගත් ඉදුරන් සංවර කරගත් භික්ෂූන්ට අග්‍ර වුණා නන්ද මහරහතන් වහන්සේ. ආශ්චර්යයේ බුද්ධ ශාසනයේ රාගයෙන් හිත පාලනය කරගන්න බැරුව හිටපු කෙනෙක් තමයි මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රම භික්ෂුව බවට පත් වුනේ. භික්ඛු ඕවාදකානං යදිදම් මහා කප්පිනෝ. මේ බුද්ධ ශාසනයේ භික්ෂූන්ට අවවාද කරන භික්ෂූන් අතර අග්‍රයි අපේ මහා කප්පින මහරහතන් වහන්සේ. තේජෝ ධාතු කුසලානං යදිදං සාගතු. තේජෝ ධාතු සංවතට සම්වදින භික්ෂූන් අතර අග්‍රයි සාගත මහරහතන් වහන්සේ. පටිභාණේයකානං යදිදං රාධෝ. මේ බුද්ධ ශාසනයේ අවබෝධයට හේතු වෙන ධර්ම කතා පවසන භික්ෂූන්ට අග්‍රයි රාධ මහරහතන් වහන්සේ. ලෝක චීවර දරාණං යදිදං මෝගරාජා. මේ බුද්ධ ශාසනයේ
රළු සිවුරු දරන භික්ෂූන් අතර අග්‍රයි මෝගරාජ මහරහතන් වහන්සේ. මේ විදිහට අගතනතුරු 41ක් බුද්ධ ශාසනයේ තිබෙනවා. ඒ 41ක් වූ අගතනතුරු දරාගෙන වැඩ හිටපු ඒ මහා රහතන් වහන්සේලා අපේ බුදුරජාන් වහන්සේ පිරිවරාගෙන වැඩ හිටියා. හරියට මහා රාජෙක් පිරිවරාගෙන ඉන්න මහා යෝධයෝ පිරිසක් වගේ. ඒ තමයි පින්වතුනි බුද්ධ ශාසනය. මේ බුදු සසුන සෝභමාන කළ අපගේ වංගීස මහරහත් මුනිදුන් ප්‍රධාන ඒ රහතන් වහන්සේලාට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ බුදු සසුනේ අගතනතුරු වලින් පිදුම් ලද ඊළඟට මහා ශ්‍රාවක භාවයට පත්වෙච්චි ඒ කීනාශ්‍රව රහතන් වහන්සේලා යම් නිවනක සැනසී වදාළසේක්ද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැමදෙනාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සෝය දීර්ඝායස සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට තිබෙන පරිද්දෙන්ම අද දවසේ 6 වෙනි උපන්දිනයේ යෙදුන පින්වත් අදීශ ආදිත්‍ය ජයරත්න පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. තෙරුවනේ ආශිර්වාදයේ සැලසේවා. ඒ අපි අද දවසේ ගුණ වශයෙන් දැනගත්තා වූ මහා රහත් මුනිවරුන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණේ ආශිර්වාදයේ සැලසේවා. ඒ පුතාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්නට, සුවසේ පින්ඩස් කරගන්න අවකාශ සැලසේවා. අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ පුතාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් විදිහට පිහිට පිළිසරණ රැකවරණය ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ නමින් මිය පරලොයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්විත්වා කියන අදහසින් පින් අනුමෝදනා කරන්න. ඒ පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන ආකාරයෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අපි හැමදෙනාම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලක්වාසී ලෝකවාසී හැමදෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරන්නේ නොම්බර 68 සර්වෝදේ මාවත උඩවල්පොළ කුරුණෑගල යන ලිපිණේ පදිංචි පින්වත් දමින්ද ජයරත්න මහතා ඇතුළු ඒ පවුලේ පින්වතුන්ලා විසින්. ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු යහපතම සැලසේවා. කරන කියන රැකී රක්ෂා ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝග සුවයෙන් යුක්තව සුවසේ පින් කරගෙන දහම්මඟ දියුණු කරගන්නට ඒ හැම දෙනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාට, සුපින්නත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනයේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.